නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ ලෝකානුකම්පාවෙන් යුතුව අපට සරණ පිණිස අපට පිහිට පිණිස සද්ධර්මයේ දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නේ පින්වතුන්ලට නිතර කරන අවවාදයක් සිහි කරගෙන. ඒ තමයි පින්වතුනි, අපි ලැබූ මේ මනුස්ස ජීවිතේ පින්වතුන්ට කවුරුත් හිතට අරගන්න බුදුරජාණන් වහන්සේව දිවි දෙවනි කරලා සරණ යන්න. බුදුරජාණන් වහන්සේ සරණ යනකොට හොඳ අදිෂ්ඨානයකින් සරණ යන්න. මං මගේ බුදුරජාණන් වහන්සේව ජීවිතේ තියනකම් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ තමයි මට පිහිට. බුදුරජාණන් වහන්සේ තමයි මට ආලෝකය. මට වෙන සරණක් නැහැ. මං ඒ නිසා මගේ පණ තියනකම් ජීවිතේ දෙවනි කරලා බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මං මගේ පණ තියනකම් ජීවිතේ දෙවනි කරලා ධර්මයේ සරණ යනවා. මං මගේ පණ තියනකම් ජීවිතේ දෙවනි කරලා සංගරුවන සරණ යනවා කියලා බලවත්ව සරණ යන්න. හිතේ තදට සරණ පිහිටුව ගන්න. පින්වතුනේ, සරණ සහිත හිතුවිල්ල හරි ප්‍රබලයි. ජීවිතේ තියෙන තාක් දිවි දෙවෙනි කොට සරණ යනවා කියන ඒ හිත හරි ප්‍රබලයි. හරි ප්‍රබලයි. ඒ ගැන හොඳට තේරෙන ධර්මයක් අද අපි ඉගෙන ගන්නේ. කැනඩාවේ එඩ්මන්ටන් නුවර පදිංචි පින්වත් සහන් හේවා වඩුගේ මහත්මයා, රජිතා වල්පොලගේ මහත්මිය, රුසිත් පුතා, රන්දු දුව තමයි අද මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ. මේ දේශනාවට දායකත්ව දරමින් සදහැවත් පින්වතුන්ලට දවස ආරම්භ වෙද්දීම වටින බණපදයක් ඒ පින්වතුන්ලගේ දායකත්වය නිසා අහන්න ලැබෙනවා. පින්වතුනේ, අපේ හිතවල අපි එක එක ඒවා තදට පිළිටුව ගන්න නැද්ද? එක එක දේ තියෙනවන්නේ. ඉලක්ක තදට පිළිටුව ගන්නවා. මම මේ දේ කොහොම හරි කරනවා කියලා. ඊට පස්සේ බලාපොරොත්තු තදට පිළිටුව ගන්නවා. තමන් ගැන බලාපොරොත්තු පිළිටුව ගන්නවා. තමන්ගේ දරුවෝ ගැන බලාපොරොත්තු පිළිටුව ගන්නවා. තදට පිළිටන ඒවා. ඊළඟට සමහරවිට තදට පිළිටන්නේ නැද්ද? පලි ගැනීම. අතාරින්නේ මම මේක. තදට පිළිටුව ගන්නවා. සමහරවිට තමන්ට මොකක් හරි තව කෙනෙක්ගෙන් ආදරය කරපු කෙනෙක්ගෙන් වැරද්දක් වුණා. ඒ වැරද්ද උනාට පස්සේ ඒක තදට පිළිටුව ගන්න නැද්ද? මම මෙච්චර ආදරය කරද්දි මට මෙහෙම කළා. ඒක තදට පිළිටනවා. ඔය වගේ තියෙනවනේ තදට පිළිටන ඒවා. ඔය තදට හිතේ පිළිටන හැම එකම පින්වතුනි අපිට යහපත පිණිස හේතු වෙනවද? නෑ. මං හිතන්නේ තදට හිතේ පිළිටන ගොඩක් දේවල් අපිට අයහපත පිණිස හේතු වෙන ඒවා. අද හැබැයි මම මේ කියා දෙන දේ ඔබ හොද්දට තදට හිතේ පිහිටුව ගත්තොත් ඒක ඔබට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සරණ හිතේ තදට පිහිටුව ගන්නට, ධර්මයේ සරණ හිතේ තදට පිහිටුව ගන්නට, සංඝයාගේ සරණ හිතට තදට පිහිටුව ගන්නට. මට මතකයි ගුරුදේවයන් වහන්සේ ඔය ගැන කිව්වා, ගලේ කෙටු අකුරු වගේ සරණ තියාගන්න කියලා. මේ නිසා සිහි කරනවා පින්වතුන්ලට අපිත් ගලේ කෙටු අකුරු වගේ තමන්ගේ හදවතේ සරණ පිහිටුව ගන්නට. ඒ හිත හරි ප්‍රබලයි. ඒ හිතට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ ගැන සඳහන් වෙනවා මේ සද්ධර්මාලංකාරේ 7 වෙනි පරිච්ඡේදයේ යක්ක වංචිත වර්ගයේන යක්ක වංචිත වස්තුවේ. මේ යක්ක වංචිත වස්තුව කියලා කියන්නේ පින්වතුනේ, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවිච්චි සමයේ සිද්ධ වෙච්ච එකක්. ඒ වෙනකොට අප ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වැඩි කාලයක් ඇත්තේ නැහැ.
දඹදිව මධ්‍ය මණ්ඩලයේ කොසල් රජුරවන්ට සන්තක ජනපදයක් තිබුණා තුණ්ඩ කියලා. ওই තුණ්ඩ ගමේ හිටියා බුද්ධදාස කියලා උපාසකෙක්. බුද්ධදාස කියලා මිනිස්සෙක්. මේ බුද්ධදාස කියන මිනිසයා හරි විශේෂයි. ඒ විශේෂය මොකද්ද? ඔහු තෙරුවන් සරණ ගිහින් හිටියේ විශේෂ ක්‍රමයකට. කොහොමද? මම ජීවිතාන්තයේ තෙක් බුදුන් සරණ යමි. බුදුරජාණන් වහන්සේ මට පිහිටවනසේක. බුදුරජාණන් වහන්සේ මට ආරක්ෂාව වනසේක. බුදුරජාණන් වහන්සේම මට ക്ഷേමස්ථානය වනසේක. බුදුරජාණන් වහන්සේම මට අභයස්ථානය බය රහිත වූ තැන වනසේක. උතුම් වූ පිහිට බුදුරජාණන් වහන්සේමය මම ජීවිතේ තියෙන තාක් දිවි දෙවෙනකොට බුදුන් සරණ යමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. නිකන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යමන් නෙමෙයි. ඔහොම බලවත් හිතක් පිහිටුවාගෙන හිටියා. ඊළඟට ධර්මයේ සරණ යනකොටත් කියනවා මං ධර්මයේ සරණ යන්නේ මගේ ජීවිතේ තියෙන තාක්. පණ ගියත් මං ධර්මය අතහරින්නේ. ධර්මයේ තමයි මට පිහිට, ධර්මයේ තමයි ආරක්ෂාව, ධර්මයේ තමයි ෂේම, ධර්මයේ තමයි අභය. මං ධර්මයේ සරණ යනවා. එහෙම කියලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ශ්‍රාවක සංගරුවන සරණ යනකොටත් මේ මිනිස්සයා හරි තද්දට සරණ ගියා. හොඳ දැඩිව පිහිටලා සරණ ගියා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ඇහුවා නේද දෙවිවරු, කිංසු සාදු පතිට්ඨිත ස්වාමීනි මොකක් මතද පිහිටීම හොඳ? බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සද්ධා සාදු පතිට්ඨිත, ශ්‍රද්ධාව මත පිහිටන එක තමයි හොඳ. ශ්‍රද්ධාව මත පිහිටනවා කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් සරණ යාම. තෙරුවන් සරණ යාම ගමයි කිව්වා හොඳම දේ. එතකොට හොඳම දේ තදටම කරනවා නම් ඒක ගොඩක් හොඳ නැද්ද? හොඳම දේ තදට කරනවා නම් ඒක හොඳටම හොඳයි. මේ බුද්ධදාස කියලා කියන්නේ එහෙම කෙනෙක්. හොද්දට සරණ ගියා. තීව්‍ර සරණක් ඔහුට තිබුණා. බලවත් වූ හිතකින් ඔහු සරණ ගියා. අපේ මුතුන් මිත්තොත් පින්වතුනේ ඒ කාලේ බුදුරජුන් සරණ යනකොට, ධර්මයේ සංඝයා සරණ යනකොට එහෙමනේ සරණ ගිහින් තියෙන්නේ. ඔබ අහලා තියෙනව නේද ගාථා? නත්ති මේ සරණං අඤ්ඤං, මට වෙන සරණක් නැහැ. බුද්ධෝ මේ සරණං වරං, මට තියෙන උතුම්ම සරණ බුදුරජාන් වහන්සේගේ සරණ. ඒ තේන සච්ච වජ්ජේන, ඒක සත්‍ය වචනයක්. ඒ සත්‍ය වචනෙන් සෙත් වේවා කියලා ඔහොම සත්‍යක්‍රියා කර කරනේ සරණ ගිහින් තියෙන්නේ. ඊළඟට සරණ යනකොට කියලා තියෙනවා මේ ලෝකේ යන්තාක් වස්තු තියෙනවද? ඒ වස්තු අතරේ බුදුරජාණන් වහන්සේට සමාන වස්තුවක් වෙන නැහැ. ධර්මයට සමාන වස්තුවක් වෙන නැහැ. සංඝයාට සමාන වෙන වස්තුවක් නැහැ. මම මේ තෙරුවන් සාදරයෙන් සරණ යනවා. එහෙම සරණ ගියේ. ඉතින් ඒ නිසා ඒ සරණට අපි අපේ ජීවිතේ එකතු කරගත්තොත් පින්වතුනේ, ඒක තමයි ඉතින් අපේ වාසනාව. ඒකයි මම ධර්මදේශනාව ආරම්භයේදීම කිව්වේ සරණ යනකොට හොඳ බලවත් ප්‍රබල හිතකින් සරණ යන්න. ඒ හිතුවිල්ල සරණ ප්‍රබලව පිහිටුවා ගැනීම හිතුවිල්ල ඔබේ ජීවිතේට පුදුම ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව දැනෙනවා, ඒ ආරක්ෂාව හැංගෙනවා මේ බණපදේ. දැන් මේ බුද්ධදාස එහෙමනේ සරණ ගිහින් හිටියේ. ওই කාලේ බුද්ධදාසගේ යාළුවෙක් මේ මිත්‍රයා ඒ ජනපදවල ඇවිදගෙන ඇවිල්ලා තුණ්ඩගමට ආවා. තුණ්ඩගමට එනකොට ඔහුට එකපාර මතක් වුණා මේ තුණ්ඩගමේ නොවේ මගේ මිත්‍රයා බුද්ධදාස ඉන්නේ. මම බුද්ධදාසගේ ගෙදර චුට්ට නතර වෙලා යන්න ඕන. මෙහෙම හිතලා මේ පුද්ගලයා මේ තුණ්ඩගමේ හිටපු බුද්ධදාස මිත්‍රයාගේ නිවසට ගියා. ඒ නිවසට යනකොට පින්වතුනේ නිවසේ තිබුණ ආනුභාවයක්. ඒ ආනුභාවය මොකද්ද? තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ අර සිතේ තියෙන ආනුභාවය නිවසේ තිබුණානේ. ඒ තෙරුවන් සරණ ගියපු උපාසකයා ඒ ගෙදර ඉන්න හින්දා ගෙදරත් ආනුභාව සම්පන්නයි. ගෙදර විතරක් නෙවෙයි පින්වතුනේ, තුණ්ඩ නගරේ පවා ආනුභාව සම්පන්නයි කියනවා. ඒ කියන්නේ ওই තුණ්ඩ නගරේට අමනුෂ්‍යයෙකුට කිට්ටු වෙන්න බෑ කියනවා. නීච අමනුෂ්‍යෝ තුණ්ඩ නගරයේ ඈතින්ම දුරු කරලා තිබ්බේ. ඒ අමනුෂ්‍යයන්ට යන්න බෑ. මේ මිනිස්යාගේ ඇඟේ
කාලාන්තරයක් තිස්සේ යකෙක් හිටියා. මේ යකා හැමතිස්සෙම මේ මිනිසයාට ආවේශ වෙනවා, මේ මිනිසයාට වද දෙනවා, කරදර කරනවා. මේ මිනිසයාට සැනසෙල්ල ඉන්නම දෙන්නේ නැති යකෙක් හිටියේ. මේ යකා අරගෙනම තමයි මේ මිනිසයාට හැමතැනම යන්න වෙන්නේ. ඔය යක්කු ගැන තියෙනවනේ. ආටානාටිය සූත්‍රයේ පින්වතුන් අහලා ඇති. යක්කුන්ගේ ස්වභාවය කියනවා කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. කුමාරයෝ අල්ලගෙන තමන්ගේ වාහනේ කරගෙන උන්ට කැමති දිහා යනවා කියනවා. කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. කුමාරිකාවෝ යානාව කරගෙන ඒකුන්ට කැමති කැමති පැත්තේ යනවා කියනවා. ඉත්ති වාහනං කତ୍වා ස්ත්‍රීන් වාහනේ කරගෙන උන්ට කැමති විදිහට ඒ ස්ත්‍රියව පාවිච්චි කරනවා. පුරුෂ වාහනං කତ୍වා පුරුෂයවත් වාහනේ කරගන්නවා කියනවා. ඕවා තමයි ඉතින් ඔය අපිට දකින්න ලැබෙන ඕන තරම් අදටත් එහෙම වාහන කරගත්ත අය දිෂ්ටි වෙලා. මේ මිනිස්සයාටත් මේ මිනිස්සයාගේ ශරීරයේ එක යකෙක් වාහනය කරන් හිටියා. මේ යකා මේ මිනිස්සයාට ගැලවෙන්න දෙන්නේ නැහැ. හැබැයි තුණ්ඩ ගමේ බුද්ධ දාසගේ ගෙදෙට්ට යනකොට මේ මිනිස්සයාට පුදුම පහසුවක් දැනුණා. ඒ පහසුව දැනුනේ ඇයි කියලා ඔහුට හිතා ගන්න බැරුව ගියා. ඔහු හරි සනීපෙට දවස් 7ක් බුද්ධදාස උපාසකතුමාගේ ගෙදර වාසය කළා. ඒ ගෙදර වාසය කරනකොට අර යකාට ඔහුගේ ඇඟට කිට්ටු වෙන්න බැරුව ඇඟට තබා තුණ්ඩ නගරයට මේ තුණ්ඩ ගමට කිට්ටු වෙන්නවත් බැරුව ගමේ කෙළවරට වෙන්න ගමට ඇතුල් වෙන තැන මේ යකා නැවතිලා හිටියා. දැන් දවස් 7ක් යකා බලාගෙන ඉන්නවා. බුද්ධදාසගේ ගෙදර හිටපු මේ මිනිස්සයා ඒ දවස් 7න් පස්සේ ඕන ආපහු හීන්සීරුවේ ගෙදර යන්ටයි කියලා එනවා. එද්දී මේ තුණ්ඩ ගමේ ගම් දොරටුව ළඟ යකා හිටියා. යකාට සන්තෝෂේ බෑ අර මිනිස්සයා එනවා පේනවා. යකා සාමාන්‍යයෙන් හැමතිස්සෙම පේන්නේ නැහැ. හැබැයි එදා මේ යකා මේ මිනිස්සයාට පේන්න ආවා. පේන්ට ඇවිල්ලා එකපාර කිව්වා හප්පේ තෝ දවස් 7ක් තිස්සේ මාව අත්හැරලා දාලා මට කිට්ටු වෙන්න බැරි තැනක නෝෑ හිටියේ. දවස් 7ක් උඹ නැති නිසා මට හරි බඩගිනි. මට කණ්ඩ දීපන් කිව්වා. මට බත් ඕන කිව්වා කණ්ඩ. එතකොට මේ මිනිස්සයා බය ගත්තේ නැහැ. මොකද මේ මිනිස්සයාට ඉතින් ওই දිෂ්ටිය කොහොමද තිබ්බේකනේ. ඒ නිසා මේ මිනිස්සයා මහා ලොකුට බය වුණේ. මේ මිනිස්සයා කිව්වා මම හිටියේ මගේ මිත්‍රයා බුද්ධදාසගේ ගෙදර. ඒ ගෙදර හොඳට බත් තිබ්බා. ඒ ගෙදර ඉන්න ටික ඉල්ලන්න එපා. දැන් මම මේ යන්නේ යමින් මගෙන් බත් ඉල්ලුවාට මම කොහෙන් බත් දෙන්නද? ගෙදරින් ඉල්ලුවා නම් මම බත් දෙනවනේ කිව්වා. එතකොට යකා කියනවා බුද්ධදාස හප්පේ නමවත් කියන්න එපා. ඔය මිනිස්සයා ඉන්න තැනකට අපිට කිට්ටු වෙන්න බෑ. ඔය මිනිස්සයාගේ ගෙදරින් බත් කන්න කොහෙද අපි? ඔය මිනිස්සයා හරියානුභව සම්පන්න එකක්. එතකොට මේ මිනිස්සයා අහනවා ඈ යක්ෂය ඔහි මගේ ළඟට කිට්ටු වෙනවා මගේ ළඟට හේතු වෙනවා. මගේ මිත්‍රයාගේ ඔච්චර තියෙන අනුභවය මොකද්ද? ඔහු ළඟට කිට්ටු වෙන්න බැරි තරම් ඔහුගේ නම ඇසූ ගමන් බය වෙන්න තරම් ඔහුගේ අනුභවය මොකද්ද? එතකොට යකා කිව්වා ඇයි මේ මිනිසයා හරි පුදුම ආකාරයකට බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලානේ ඉන්නේ. යක්ෂය කොහොමද මේ මිනිසයා බුදුරජාන් වහන්සේ සරණ ගිහින් ඉන්නේ? කොහොමද මගේ බුද්ධදාස මිත්‍රයා බුදුරජාන් වහන්සේ සරණ ගිහින් ඉන්නේ? එතකොට යකා කිව්වා ඔහෙ දන්නවද? ඔය පුද්ගලයා නිකම්ම බුදුරජුන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. ඔය පුද්ගලයා සරණ ගිහින් ඉන්නේ මං මගේ ජීවිතේ තියනකම් ජීවිතේ දෙවනි කරලා බුදුරජාන් වහන්සේමයි සරණ යන්නේ. බුදුරජාන් වහන්සේමයි මට රැකවරණේ. බුදුරජාන් වහන්සේමයි මට පිහිට. බුදුරජාන් වහන්සේමයි ශේම. බුදුරජාන් වහන්සේමයි මගේ බය නැති කරන සරණ. මම බුදුරජාන් වහන්සේ සරණ යනවා කියලා එහෙම බුදුන් සරණ ගිහින් ඉන්නේ. ඒ විදිහට තමයි ධර්මයත් සරණ ගිහින් ඉන්නේ. ඒ විදිහටමයි සංඝයාත් සරණ ගිහින් ඉන්නේ. ඔය මිනිස්යාගේ සමීපයට ඔය මිනිස්යාගේ ළඟට කිට්ටු වෙනවා තබා ඔය මිනිස්සයා ඉන්න ගමට කිට්ටු වෙන්නත් අපිට බෑ. ඒකනේ මේ ගන්දරටුව ළඟ මං හිටියේ කිව්වා. එතකොට අර මිනිස්සයා හරි ඥානවන්ත වුණා. ඒ මිනිස්සයා කල්පනා කළා
මගේ මිත්‍රයා හදවතින්ම තෙරුවන් සරණ ගියපු නිසා යක්කු නම ඇහෙනකොටත් බයයි. ඉතින් මටත් කරන්න දෙන්නේ එච්චරනේ. මාත් හදවතින්ම දෙහිතක් නැතුව සරණ යනවා. එතනම වැඳගත්තා. වැඳගෙන නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාණන් වහන්සේට 3 වටක් වැඳා. වන්දනා කරලා සරණ සීලයේ පිහිටියා. සරණ කියලා කියන්නේ පිංගුතුනේ සීලය. ඒ සරණ සීලයේ පිහිටියා. මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා ජීවිතේ දෙකට තියලා. සරණ තමයි එක. මේ සරණ මගේ පණ තියනකල් මට වෙන සරණක් නැහැ. මට බුදුරජාණන් වහන්සේමයි ආරක්ෂාව, බුදුරජාණන් වහන්සේමයි පිහිට, බුදුරජාණන් වහන්සේමයි අභය, බුදුරජාණන් වහන්සේමයි ෂේම. මම බුදුරජාණන් සරණ යනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංගරුවන සරණ ගියා. දෙවනි වතාවෙත් සරණ ගියා. තෙවනි වතාවෙත් සරණ ගියා. සරණ ගිහිල්ලා ඇස් ඇරියා. ඇස් ඇරිදි යකා නැහැ. යකා ගියා යෑමක් ආයේ හැරෙන්නේ නැතුව. එහෙම ආනුභාවය. බලන්නේ සිතුවිලි ප්‍රබලත්වය. ඒ සිතුවිල්ල අමනුෂ්‍යව බියවද්දනවනේ. ඒ සිතුවිල්ලෙන් අමනුෂ්‍යව පලා යනවනේ. ඒ මනුස්සයාගේ ශරීරයේ කිසි වෙනසක් උන්නේ. ඒ මනුස්සයාගේ ඇඟපත අමුතුවෙන් වැඩුන්නේ. පිහිටියේ කුමක්ද? සිතේ තදට සරණ පිහිටියා. පින්වතුනි හිතක තදට සරණ පිහිටනකොට මෙච්චර ආනුභාවයක් තියෙනවා කියලා අපි දන්නේ නැහනේ. අපිට දැනගන්න තමයි මේ කතාව. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන ඒ සරණ කොච්චර ප්‍රබල එකක්ද කියලා දැනගන්නයි මේ කතා පුවත. ධර්මයේ සරණ යන එකේ ප්‍රබලත්වය කොච්චරද කියලා දැනගන්නයි මේ ප්‍රවෘත්තිය. සංඝයා සරණ යන එකේ ප්‍රබලත්වය කොච්චරද කියලා දැනගන්නයි මේ ප්‍රවෘත්තිය. මේ හිත සම්බන්ධයෙන් දේවල් පිංගුතුනේ අපිට බාහිරට පේන්නේ නැහනේ. හිත සම්බන්ධයෙන් දේවල් බාහිරට පේන්නේ නැති නිසා තමයි මේ වගේ කතා පුවත් මේ වගේ සිදුවීම් සංඝ පරපුරෙන් ආරක්ෂා කරගෙන ඇවිල්ලා අපිට දායාද කරලා තියෙන්නේ. අපිට මේවා තේරුම් ගන්න. දැන් බලන්න සිතුවිල්ලක පහත් හිතුවිල්ලක ප්‍රබලත්වය කොච්චරද කියලා. දේවදත්ත කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලා ධ්‍යාන උපද්දපු කෙනෙක්. ධ්‍යාන උපද්ද ගත්තා. එර්දිත් තිබ්බා. ඒ එර්දි තිබුණු දේවදත්ත ඒක අවස්ථාවක හිතනවා මං මේ සංඝයාව බින්දින්න ඕනයි. සංඝයා අසමගි කරලා මම බුදුරජුන්ව ඝාතනය කරලා බුදු වෙනවා. එහෙම හිතුවා. ඒ හිතුවිල්ල හිතනකොට දේවදත්ත ගොඩාක් මහන්සි වෙලා කැප වෙලා උපදව ගත්ත ඒ චිත්ත කුසලතා හිතේ තිබුණු සියලු සමාධි, එ르දි, සියලු ධ්‍යාන එක සැනකින් පිරුණානේ. පුච්චල දැම්මෝගේ පිරුණා. ආයි උපදින්න බැරි වෙන්න පිරුණා. නැත්තරම නැති වුණා. දේවදත්තගේ කුසල් දහම් නටනේ කුසල් නැත්තරම නැති වුණානේ ඔය හිතුවිල්ලේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා දේවදත්ත ඒ නිරේ උපන්නට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක වදාළේ ආනන්දය දේවදත්ත තරම් බේරා ගැනීම පිණිස පොටක් හොයපු කෙනෙක් වෙන නෑ කිව්වා. බුදුරජාන් වහන්සේ දේවදත්ත ගැන තරම් බේරගන්න පොටක් උපමාවක් වදාලා භාග්‍යතුන් වහන්සේ ආනන්දය අසුචි වලක මිනිස්සෙක් වැටිලා අසුචි ගිලිලා. මිනිස්සෙක් ඉන්නවා තමුන්නේ ඇගේ අසුචි ගාගන්නේ නැතුව මේ මිනිස්සයව ගොඩ ගන්න කැමති. එතකොට මේ මිනිස්සයා මෙහෙම බලනවා එහෙට මෙහෙට කැරකිලා මේ මිනිස්සයාගේ කෙස් ගහක්වත් තියනවාද අසුචි ගෑවිච්ච නැති මට ඕකෙන් අල්ලලා උඩට ගන්න මේ මිනිහාව. බලද්දි මේ මිනිස්සයාට පේනවා මේ මිනිස්සයාගේ කෙස් ගහක තරම් තැනක් නැහනේ අසුචි නොතැවරිච්චි. හැම තැනම අසුචි ගෑවෙලා. ඒ වගේ දේවදත්ත ළඟ තිබුණු සියලු කුසල් නැසිලානේ තිබ්බේ. ඒ කුසල් නැසුනේ කොමකින්ද? ඔය හිතුවිල්ලෙන්. සංඝයාව බිඳිනවා බුදුරජුන්ව ඝාතනය කරනවා කියන හිතුවිල්ලෙන්. එතකොට බලන්න එක හිතුවිල්ලකට පුළුවන් පින්වතුනේ. අපේ තියෙන යහපත වනසන්ට. ඒ වගේමයි එකම එක යහපත් හිතුවිල්ලකට පුළුවන්
අපේ ජීවිතේට ලොකු යහපතක් උදා කරලා දෙන්න පුළුවන්. ඒ තමයි තදට සරණ යෑම. බලවත් සරණ යෑම. ප්‍රබලව සරණ යෑම. ඉතින් දේවදත්තටත් සරණ කොච්චර උපකාරී වුණාද කියන්නේ දේවදත්ත ඔච්චර නට කුසල් ඇතිව කුසල් වනසාගෙන අවසානයේ ගායා සීර්සි ඉන්නකොට ලෙඩ වුණානේ. ලෙඩ වුණාට පස්සේ පිංගුතුනේ දේවදත්තට මතක් වුණා. දැන් දේවදත්ත මරණ ආසන්නයි. මතක් වුණානේ මට බුදුරජාණන් වහන්සේ වඳුන ගන්න බැරුව ගියා. දැන් මම සෑහෙන පවුත් කරගත්තා. දැන් මම මැරෙන්න ළඟයි. දැන් මට පිහිටට ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ සමා කරගෙන මට සරණ යන්න ඕන කියලා හිතුණා. හිතිලා උපස්ථාන කරන පිරිසට කතා කරලා කිව්වා අනේ මාව එකතු කරගෙන යන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට. එතකොට මේ පිරිස එකතු වෙලා දේවදත්තව යහනක තියලා උස්සගෙන අරයි යනවා ගයා සීර්සී ඉඳලා සවැත් නුවර දෙවුරන් මෙහෙරට. ඒ උස්සගෙන අරන් එද්දි මගදීම ආරංචිය ලැබුණා බුදුරජාණන් වහන්සේට. දේවදත්ත තමන් වහන්සේව දකින්න එනවා කියලා. ඒ ආරංචිය ආනන්ද ස්වාමීන් වහන්සේ මට මතක විදිහට කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දේවදත්තට ඔය ආවට එන්න ලැබෙන්නේ නැහැ. දේවදත්ත තථාගතයන් වහන්සේ දකින්න පෙරම කලුරිය කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒකේ ඒ විදිහටම උනානේ. දේවදත්ත සවැත් නුවරට කිට්ටු වෙනකොට මුළු ඇඟම දාන්න පටන් ගත්තා. ඇඳේම හාන්සි වෙලා වටපිට බලනකොට දේවදත්තට පෙවුණා පැම්පකුණා. දේවදත්ත පිරිසට කියනවා අනේ ඔය ඇඳ යටින් තියන්න පොඩ්ඩක් පිමින් තියන්න. මට අතන ගිහිල්ලා පොඩ්ඩක් ඇඟ තෙමා ගන්න ඕන ඇඟ දනවා ඉන්න බෑ කිව්වා. යහන බිම තිබ්බා. දේවදත්ත ඇඳෙන් බිමට අඩියක් තිබ්බා විතරයි. පොළොව දෙබෑ වුණා. ගිනිදෙල් මතුවෙලා දේවදත්තගේ ශරීරය වෙලා ගන්නකොට දේවදත්ත ඒ වෙලාවේ සිහි කරා කියනවා අනේ ත්‍රිලෝකනාත වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ මන් සරණ යනවා කියාගෙන නිරේ ගියා. ඔබ දන්නවද අන්තිම මොහොතේ දේවදත්ත ඒ සරණ යනවා කියලා ඇති කරගත්ත හිත දේවදත්තට කොච්චර යහපත පිණිස හේතු වෙනවද කියලා. දේවදත්ත කරගත් ආනන්තරී පාප කර්ම වලින් කල්පයක් නිරේ පැහෙනවා. ඒ කල්පයේ ඇවෑමෙන් ගෙවා දැමූ පාප කර්ම ඇතුව යලි මනුස්ස ලෝකෙට පැමිණිලා පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙලා නිදහස් වෙනවා සසරේ. බලන්න මම මේ කියන්නේ සරණක ප්‍රබලත්වය පින්වතුනි. සරණ කොහෙද පිහිටන්නේ? ඇගේ නෙමෙයි හිතක. සරණ පිහිටන හිතමයි ප්‍රබල. මේ ලෝකේ හිතවල එක එකව පිහිටනවා. ඒ පිහිටන හිතවිලි වලට එක එක ප්‍රබලත්ව තියෙනවා. හැබැයි යම් හිතක සරණ පිහිටනවා නම් ඒ හිතමයි ප්‍රබල. ඒ හිතමයි ප්‍රබල. ඒ නිසා හොඳට සරණ පිහිටුව ගන්න. අර මිනිසයා යක්ෂයා ඉදිරියේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කියලා සරණ සිහිලේ පිහිටියාද? යකා නැතුව ගියා. සන්තෝෂෙ මේ මිනිසයාට යන්න ගියපු ගමන අත්හැරලා ආයෙ හැරිලා ආවා බුද්ධදාස මිත්‍රයාගේ ගෙදරට. ඇවිල්ලා කිව්වා මිත්‍රයා මට මෙහෙම සිද්ධියක් වුණානේ. මට මෙහෙම සිද්ධියක් වුණා. මං අවසානයේ යකා කියපු එක අහගෙන ඉඳලා ඔබ සරණ යනවා වගේ සරණ ගියා. බලන්නකෝ මිත්‍රයා ඇස් අරිනකොට යකා නැතුව ගියානේ. ඉතින් ඒ වෙලාවේ ඒ පුවත සම්බන්ධයෙන් මේ සද්ධර්ම අලංකාරේ හරි ලස්සන ගාථා අන්තර්ගත වෙනවා. මම හිතනවා මේ ගාථා පින්වතුන්ලා මේ දේශනාව යලි යලි අහහ මේ ගාථා මතක ඉතර ගන්න උත්සාහ කරන්න. හරි ලස්සන ගාථා. බුද්ධෝති වචනං ඒතං අමනුස්සාන බය වහං. බුද්ධ කියන වචනය පවා අමනුස්සයන්ට බය ඇති කරනවා. බුද්ධ බත්තික ජන්තුණං සබ්බදා මුදමා වහං. බුදුරජුන් කෙරෙහි ආදර භක්තිය ඇති උදවියට බුද්ධ කියන වදන සැමදා සැප උපද්දනවා. බුද්ධ කියලා අපි සරණ යන එක මේ ලෝකේ වචන අතරේ බුද්ධ කියන වචනේ පින්වතුනි ඉතාම දුර්ලභයි. ඔබ දන්නවා මේ ඉරට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියාට කියනවා සූර්ය දේව පුත්‍ර.
මේ සඳට අධිග්‍රහිත දෙවියෙකුත් ඉන්නවා. ඒ දෙවියාට කියනවා චන්ද්‍රදේව පුත්‍ර. මේවා අපි කොහොමද පින්වතුනි දන්නේ? අපේ සරණ ගියපු සාස්ෘණ වහන්සේ කියා දීපු නිසා. මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු දුරේක්ෂ වලින් අල්ලල්ල හෙව්වට ඕව හොයන්න බෑ. ඒ මනුස්සයාට ඕව අහුවෙන්නේ නැහැ. ඉරට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා සූර්ය දේව පුත්‍ර. සඳුට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා චන්ද්‍ර දේව පුත්‍ර. ඔය සඳ දෙව් පුතුත් හිරු දෙව් පුතුත් එක් අවස්ථාවක රාහු කියන අසුරයා. ඒ රාහු අසුරයා කියලා කියන්නේ හරි බල සම්පන්න එකෙක්. රාහු අසුරයා තමයි ශරීර ප්‍රමාණය ඇති සත්තු අතරේ. සත්තුන්ට එක එක ශරීර ප්‍රමාණ තියෙනවනේ. ඔය ශරීර ප්‍රමාණයන් අතරේ ලොකුම ශරීරය තියෙන්නේ රාහුට. ආත්ම භාව පටිලාභ ඇති සත්තු අතරේ ලොකුම ආත්ම භාවය. ඒ ශරීරේ ලොකු ගැන කියනකොට කට ගැන කියනවා යොදුන් 50ක් කට ලොකුයි කියනවා. යොදුන් 50ක් කියලා කියන්නේ කිලෝමීටර් 500ක්. කට විතරයි. කට විතරක් එහෙමනම් ශරීරයේ අනිත් අංග පසංග ගැන හිතා ගන්න. එච්චර ලොකුයි. ඔය රාහු සූර්ය චන්ද්‍ර දේව පුත්‍රයන්ව අල්ලගත්තා. අල්ලගත්තාම මේ මහ බල සම්පන්න දෙවිවරුන්ටත් කර කියා ගන්න දෙයක් නැතුව ගියා. එතකොට සිහි කළා. නමෝතේ බුද්ධ වීරත්තු බුද්ධ වීරයන් වහන්සේට নমස්කාර වේවා. එතකොට බලන්න ඒකේ තිබුණා වචනේ නේ බුද්ධ වීර. බුද්ධ වීරයන් වහන්සේට নমස්කාර වේවා. විප්පමුත්තෝසි සබ්බදී මේ හැම අරුබුදයකින්ම හැම කෙලෙස් ගැටයකින්ම නිදහස් වුණ මුනිදුන්ට নমස්කාර වේවා. සම්බාධ පටිපන්නොස්මි ස්වාමීනි අපිට හරි කරදරයක් වෙලා තස්සමේ සරණම් භව ස්වාමීනි අපට පිහිටක් වනසේක්වා කියලා බුදුරජුන්ව සිහි කළා. බුදුරජුන් සිහි කිරීම කියලා කියන්නේ බුද්ධෝති වචනං ඒතං අමනුස්සාන බයවහං. බුද්ධ කියන වචනේ සිහි කරනකොට අමනුෂයන්ට බය හැට ගන්නවා. මේ බුද්ධ කියන වචනේ ඇහෙද්දී ඒ මොහොතේම රාහුට බය හටගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දිව්‍ය ශ්‍රවණයෙන් ওই වචනේ අහනවා. අහලා භාග්‍යතුන් වහන්සේ රාහුට ගාතාවක් වදාලා. තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ. ඔය සූර්ය දේව පුත්‍රයා සරණ ගියේ තථාගත අරහත් බුදුරජුන්. තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ. ඔය සඳ දේව පුත්‍රයා සරණ ගියේ බුදුරජාන් වහන්සේව තථාගතයන් වහන්සේ. රාහු සූර්යම් පමුච්චස්සු. රාහු ඔය සූර්ය දෙවියව අතහරින්න. රාහු චන්දම් පමුච්චස්සු. ඔය සඳ දෙව් පුතුත් අතහරින්න බුද්ධහා ලෝකානුකම්පකාති. බුදුරජුන් ලොවට අනුකම්පා ඇතිසේක කියලා. බුදුරජාන් වහන්සේ වදාරනකොට රාහු අතහැරියා නෙවෙයි අතහැරුණා. එහි තියෙනවා රාහු පලා ගියා කියනවා වේපචිත්ති කියන අසුර නායකයා ළඟට වෙවුල ඉන්නකොට වේපචිත්ති අහනවා අර මහා විශාල සිරුරක් තියෙන රාහුගෙන් රාහු ඔහෙ වගේ කෙනෙක් මොකෝ මේ බය වෙවුලන්නේ මොකටයි බය වුනේ කියලා ඇහුවා. එතකොට කියනවා බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවිමි. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාථා මට අහන්න ලැබුණා. ඉතින් සඳ අත් නොහැරියේ නම් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත. මගේ හිස පැලිලා යයි කිව්වා. ඒ අවවාදයට අකීකරුණා නම් උන්වහන්සේගේ තේජසට ජීවත් උනත් මම සැපක් නම් නොලබන්නේමි. මට ජීවත් උනත් සැපක් නැති වෙනවා වේපචිත්ති රජුනේ කියලා එහෙම කිව්වනේ. ඉතින් හිතන්න පින්වතුනි මේ පුවතම ඇතිනේ මිනිසෙකුට හොඳ නුවණින් බුදුරජාන් වහන්සේව සරණ යන්න. ඇයි හේතුව? පින්වතුනි අපි ඉන්නේ ඉරහඳ යටනේ. ඉරහඳ යට ඉන්න අපට මේ කතා පුවත වැඩගත් නැද්ද? ඇයි බලන්න ඉරට අධිපති දෙවියාත් සරණ ගියේ බුදුරජාන් වහන්සේ. හඳට අධිපති දෙවියාත් සරණ ගියේ බුදුරජාන් වහන්සේ. එහෙනම් මේ ඉරහඳ යට පය ගහලා ඉන්න අපි සරණ ආයුත්තේ කවුද? බුදුරජාන් වහන්සේවයි. ඊළඟට මෙහි කියවෙනවා සබ්බෝ පද්දව නාසාය පච්චක්ඛං දිබ්බ මෝසදං. බුද්ධ නම් වූ වදනින් පවා ශ්‍රාවකයාගේ උපද්‍රව වෙනසෙනවා. හරියට හොඳ ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධයක් වගේ
බුද්ධ කියන වචනේ මොන වගේ එකක්ද? දිව්‍ය ඖෂධයක් වගේ. දිබ්බ මන්තං මහා තේජං මහා තේජස් ඇති දිව්‍ය මන්ත්‍රයක් වගේ මේ බුද්ධ කියන වචනේ. මහා යන්තං මහා භූතං මහා අද්භූත යන්ත්‍රයක් වගේ. දැන් යන්ත්‍ර පලන්දන්නේ. එක එක යන්ත්‍ර පලන්දනවා නේද ආරක්ෂාවට කියලා. ආරක්ෂාවට යන්ත්‍ර පැනඳුවට පස්සේ ඔන්න අපිට යන්ත්‍රයක් බැඳ කියලා හිතමු අපේ ආරක්ෂාවට. යන්ත්‍රය අපිව රකින්න අපි යන්ත්‍රය රකින්න ඕන. එහෙම නේද? යන්ත්‍රය දාගත්තොත් එහෙම කියනවා අසවල් මාංශ ගෙදරට ගේන්න එපා යන්ත්‍රය බල සිඳෙනවා. ඉතින් එදා ඉඳලා මේ මාංශ ගෙදර පැත්තකට වද්ද ගන්න බෑ. යන්ත්‍රය බැඳගෙන ඉද්දී රෙදිවැල් අස්සෙන් යන්න එපා කියනවා. අනේ බල යන්න ඕනේ රෙදිවැලක් කටින් යැවෙයි වද්ද. ඔය මන්ත්‍රයේ තියෙද්දි ඔය යන්ත්‍රයේ තියෙද්දි ඔය යන්ත්‍රය ඇඟේ දවටගෙන ඉද්දි මලගෙවල් වල එහෙම යන්න එපා කියනවා. අනේ බැරි වෙලා හරි මලගෙදරකට ගොඩ වුණොත් එහෙම එතන යන්ත්‍රය බල සිඳිනවා. ඔහොම මහා ජරමර ගොඩක් නැද්ද යන්ත්‍ර බැඳගත්තාම. යන්ත්‍රය අපිව රකින්නවා කියනවා. වැඩිපුර බලා රකින්න ඕන අපි යන්ත්‍රේනේ. හැබැයි බුද්ධ කියන වචනේ පවා මහා අద్භූත යන්ත්‍රයක් කියනවා. ජීවිතේ රකින්න. තස්මාසෝ දාරුණෝ යක්කෝ දිස්වා තං සරණේ ටිතං. ඒ නිසාමයි අර දරුණු යක්ෂයා අර මහා දරුණු යක්ෂයා උබ්බිග්ගෝච භයප්පත්තෝ ලෝමහට්ටෝච චම්බිතෝ අර කිනා සරණේ පිහිටියා කියලා දැකපු සැනින් තැති අරගෙන බය වෙලා ලොමු ඩහ අරගෙන පලා ගියේ හින්දා කියනවා. බුද්ධ කියන වචනේ මහා අද්භූත යන්ත්‍රයක් නිසා බුද්ධ කියන වචනේ මහා තේජස් ඇති දිව්‍ය මන්ත්‍රයක් වගේ නිසා බුද්ධ කියන වචනේ ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධයක් වගේ නිසා තමයි සරණේ පිහිටියා කියලා දැනගත්ත ගමන් අර දරුණු යකා පලා ගියේ. හරියට යකා ගියපු හැටි කියනවා බමන්තෝ ධාවිතං දිස්වා තිමිරෝව සූර්යුග්ගතේ. යම් තැනකට ඉර උදා වෙනකොට අන්ධකාරයට ඉන්න බෑ. අන්ධකාරේ පලා යනවා. එහෙම නැද්ද? රෑ අඳුර ඉර පායනවත් එක්ක පලා යන්නේ නැද්ද? උන් හිටි දැන් නැතු යනවා. දැන් රෑට කට්ට කළුවර තියෙනවා. මෙන්න ඉර පායනකොට කළුවරට වෙච්ච දෙයන්නේ පලා යනවා. ඉර උදා වෙද්දී අඳුර පලා යනවා වගේ බුද්ධ කියන වචනයට යක්කු පලා යනවා. අමනුෂ්‍යව පලා යනවා. සිම්බලී තූල භට්ටංව ඡණ්ඩ වාතේන ඛණ්ඩිතං. හරියට මහා සැඩ සුලන් තියෙන තැනක පුළුන් නොරැඳෙනවා වගේ. සැඩ කැළඹිච්ච හුලන් තියෙන තැනක පුළුන් අහලක හිටින්නේ නෑනේ. පුළුන කැරකිලා ඈතට යනවා. පුළුනකට බෑ සැඩ සුලන් තියෙන තැනක ඉන්න. ඒ වගේමයි පින්වතුනේ ජීවිතේට වින කටින ලාමක නීච අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. හරියට සරණ තියනවනම්. ඒ නිසා හොඳට සරණේ පිහිටන්න. සරණේ පිහිටන්න දක්ෂ වෙන්න. යන් දුක්ඛං රාජ චෝරාරි යක්ක පේතාදි සම්භවං. යම් මේ රජවරු නිසා හටගන්න දුක් කරදර වේවා, හොරු හින්දා හටගන්න දුක් කරදර වේවා, යක්කු පෙරේතයෝ හින්දා හටගන්න දුක් කරදර වේවා, මේ හැම එකක්ම නිච්ඡන් තේන මනුස්සේන ගන්තබ්බං සරණත්තයන්. අනිවාර්යයෙන්ම පහ වෙලා යනවා මේ දුක් කරදර ඔක්කොම යම් මිනිස්සෙක් හදවතින්ම සරණත්‍රය ජීවිතයට එකම සරණ කරගන්නවා. සරණත්‍රය කියලා කිව්වේ තුන් සරණ. සරණ තුන. ඒ මොනවද ඒ සරණ තුන? බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ජීවිතය තුළ යන්තා හටගන්නා බය ඇද්ද? මේ ජීවිතේ හටගන්නව පින්වතුනි සසර ගමන නිසා බය. මේ ජීවිතේ හටගන්නව අපාය බය. මේ ජීවිතේ හටගන්නව කෙලෙස් බය. මේ ජීවිතේ හටගන්නවා දුක නිසා බය. මේ හැම බයක්ම රාගය නිසා බය හටගන්නවා. ද්වේෂය නිසා බය හටගන්නවා. මෝහය නිසා බය හටගන්නවා. හැම බයක්ම එක එක පුද්ගලයෝ නිසා බය හටගන්නවා. ස්වභාවික විපත් නිසා බය හටගන්නවා. තමන් අකමැති දේවල් වෙනකොට බය හටගන්නවා. නාකි විද්දි බය හටගන්නවා. ලෙඩ වෙද්දි බය හටගන්නවා. මරණය තමා කරා ලං වෙනකොට බය හටගන්නවා.
තමන්ගේ ආදරය කරන අයට විපත් වෙනකොට බය හට ගන්නවා. මේ විදිහට බය ගැන කියන්න පුළුවන් කියලා වරක් නැතුවනේ. මේ යන්තාක් බය ඇද්ද? මේ හැම බයක්ම වෙනසලා ජීවිතේ සදාතනික සැනසීමටපත් උනා. මගේ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා බුදුරජුන් සරණ යන්න ඕන. ඒ නිසායි අපි සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න හේතුව මොකද්ද? උන්වහන්සේ අපට තියෙන එකම පිහිට කියා දීපු නිසා. දැන් බලන්න පින්වතුනි මේ ලෝකයේ දිහා හොඳට නුවණින් කල්පනා කරොත් අපිට තේරෙන්නේ නැද්ද? මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පෙන්වලා දෙන පිහිටට අමතරව වෙන පිහිටක් නැහැ කියලා. අපිට සමහරවිට මේ ශාසනය තුල සලස ගන්න පිහිට ගැන සම්පූර්ණයෙන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට තේරෙන්නේ නැද්ද? ඒ පිහිට ඇර වෙන පිහිටක් නැහැ කියලා. වෙන පිහිටක් නැහැ. සල්ලි වලින් පිහිට හොයනවා. පිහිට තියනවද? නැහැ. බලයෙන් පිහිට හොයනවා. පිහිට තියනවද? නැහැ. ඊළඟට වස්තු වලින් පිහිට හොයනවා. පිහිට තියනවද? නැහැ. එක එක්කෙනාට යද පිහිට හොයනවා. පිහිට තියනවද? නැහැ. අපිට මේක දකින්න පුළුවන් වෙන්න එපයි. මේ සාමාන්‍ය මිනිස්සයා පිහිට කියලා හොයන තැන පිහිටක් නැති බව. එහෙනම් අපිට එකම එක තැනයි අපේ පිහිට විදිහට අපේ ජීවිතේ තියාගන්න සිද්ධ වෙන්නේ. ඒ තමයි බුදුරජුන්ගේ සරණනේ. එහෙම දැනගෙන හරි සරණ යන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කියලා කියන්නේ ජීවිතයක තියෙන සියලු ਸੰతాප නැසන එක. ඒ ධර්මයේ නිසාම සියලු සසර දුක් නැසූ රහතුන් බිහි වුණා. අපා දුකින් නිදහස් වෙච්ච මඟඵලලාභීන් බිහි වුණා. දුගති මේ විපතෙන් නිදහස් වෙලා සුගති රැකවන්න සලසගත් අය කොච්චර බිහි වුණාද? ඉතින් ඒවා සිහි කර කර ධර්මයේ සරණ යන්න ඕන. ඒ ධර්මයේ සරණින් ජීවිතේ මහා සැපයකට පත් කරගත්ත ශ්‍රාවක පිරිස සිහි කර කර ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕන. ඒක තමයි කියනවා ජීවිතේට තියෙන එකම සරණ. නුවණැති මිනිසයා ඒ නිසා එයම සරණ කරගත යුතුයමයි කියලා තමයි මේ උතුම් කතා ප්‍රවෘත්ති ගාථාවලින් අපට කියා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් වදාලා ඒතං කෝ සරණං කේමං. ඔය තෙරුවන් සරණමයි එකම බිය රහිත සරණ. ඒතං සරණ මුත්තමං. තෙරුවන් සරණමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. තෙරුවන් සරණට පැමිණෙන කෙනාමයි හැම දුකින්ම නිදහස් වෙන්නේ කියලානි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළේ. ඒ නිසා ඒක හොඳට සිහි කරගෙන තද බල විදිහට තෙරුවන් සරණ යන්න උත්සාහවත් වෙන්න. තෙරුවන් සරණ යන කෙනාට සරණ පිහිටන්න පින්වතුනි චතුරාර්ය සත්‍ය දැක්මත් එක්ක. වෙන සරණ පිහිටන්න පිළිවෙලක් නැහැ. චතුරාර්ය සත්‍ය දැක්ම තියෙන්න ඕන. මේ ජීවිතේ දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුකේ නැතිවීමක් තියෙනවා. දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා කියන දැක්ම තුල තමයි සරණ පිහිටන්නේ. නැතු නිකන් අద్භූත හැඟීම් වලින් විතරක් සරණ පිහිටන්නේ. සරණ පිහිටන්නේ එහෙම. බෝධින් වහන්සේ ගැන ගෞරවේ හරියට උපදින්නේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාට. සෑය ගැන ගෞරවේ හරියටම උපදින්නේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාට. ධාතුන් වහන්සේ ගැන ගෞරවේ හරියටම උපදින්නේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාට. එහෙම නැති කෙනාට යම් ගෞරවයක් පිහිටන්න පුළුවන්. ඒක බලවත් නෑ. ඒ නිසා හොඳට චතුරාර්ය සත්‍ය දැනගෙන. ඇයි අපි තෙරුවන් සරණ යන්නේ? ජීවිතේ දුකක් තියෙන නිසා. නාකි වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ඉපදීම නිසා ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් තියෙනවා, ආදරය කරන අය අහිමි වෙනවා. දුකක් නැද්ද? තියෙනවා. අපි දුක් විඳ විඳ ආස කරනවා දුක් නැතුව ඉන්න. අනේ නාකි වෙන්නේ නැත්තම් හොඳයි. මම නාකි වෙන්නේ නැත්තම් හොඳයි. මගේ දරුවෝ නාකි වෙන්නේ නැත්තම් හොඳයි. ලෙඩ වෙන්නේ නැත්තම් හොඳයි. මැරෙන්නේ නැත්තම් හොඳයි. අපි පතනවා. පැතුවට ලැබෙන්නේ නැහැ. එතකොට තව දුකක්. මේ ඔක්කොම දුක්ඛන්දරවනේ නේ. හකුල වල කියනවා නම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහම දුකක්. ওই දුක යම් පමණකට හෝ දැන් හකුල වල දකින්න දුක කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක ඒක ටිකක් විදර්ශනා නුවණින් දකින්න ඕන දෙයක්නේ. ඒක නොතේරුණාට දිග හරින ලද දුක පේන්නේ නැද්ද? වයසට යනකොට දුකයි කියලා පේන්නේ නැද්ද? වයසට යන මිනිස්සු අපි වයසට යනවා හරි ෂෝක් කියලාද වයසට යන්නේ? වයසට යෑම දුක. සල්ලි තියෙන මිනිස්සයාට වේවා සල්ලි නැති මිනිස්සයාට වේවා. වයසට යෑම දුක. ලෙඩ වෙන මිනිස්සු සතුටින්ද ලෙඩ වෙන්නේ. ලෙඩවීම දුක.
මිනිස්සු මරණය කරා යන්නේ අත්පොළ සංගගා සතුටින්ද? මරණය දුක. ආදරය කරන අය අපිව දාලා යනවා. ඒ දාලා යෑම කියන එක සැපද දුකද? දුකක්. අපි අකමැති දේවල් සිද්ධ වෙනවා. අප්‍රියමනාප දේවල් සිද්ධ වෙනවා. අප්‍රියමනාප පුද්ගලයෝ අපිට ලං වෙනවා. දුකක් නේ. මේවා අපි හොඳ නුවණින් දකින්න ඕන. මේ තමයි දුක. ඔය දුක තියෙන්නේ තණ්හාව නිසා. ඒ තමයි දුකට හේතුව. ඔය දුක නැති තණ්හාව නැති තැන. තණ්හාව නැති නිවනේ. එතන තමයි දුක නැති තැන. දුක නැති තණ්හාව නැති එතෙන්ට යන්නේ කොහොමද? ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය තමයි වැඩ පිළිවෙල. ඉතින් මේක හොඳට දකින්න කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන හොඳට බලවත් හිත සරණේ පිහිටන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගිහින් චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති චතුරාර්ය සත්‍ය ධර්මය හොඳ නුවණින් දකිනවනම් ආදලිද්දෝති තං ආහු එයාට කියන්නේ නොදිලිඳු කෙනා කියලා. අමෝගන්තස්ස ජීවිත එයාගේ ජීවිතේ හිස් නැති එකක් කියලා. ඉතින් ඒ නිසා ඒ සරණ ඒ පිහිට අපි ඇති කරගන්න උත්සුක වෙන්න ඕන මේ කතා පුවත සිහි කර කර. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය අවසන් කරන්නේ සද්ධර්ම අලංකාරය මෙන්න මේ ලස්සන ගාථා ප්‍රකාශයෙන්. දිස්වාන ඒවං සරණං ගතං තං අපෙන්ති යක්කාපි මහබ්බහේන. ඔය අයුරින් සරණ යාමේ ආනුභාවය දැනගෙන යක්කු පවා මහා බයට පත් කරවන ඒ සරණ පාලේති සීලං සරණංච ඤත්තස්මා. ඒ උතුම් සරණ සීලය ඒ උතුම් වූ සරණ සීලය තමන් මනවින් සමාදන්ව ජහාත පාපං පව් සියල්ල බැහැර කොට සුගතින් බයව් හෝ සුගති රැකවල් සාදා ගැනීම පිණිසම වෑයම් කළ යුත්තේය. සුගති රැකවල් සාදා ගැනීම පිණිස වෑයම් කරන කෙනාටත් ඒ වෑයමේදී ඒ වෑයම අතිශය සාර්ථක වෙන්න හේතු වෙන එකක් සරණ. ඒ ගැන බුදුරජාන් වහන්සේ වදාලා ඒකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුරජුන්ව සරණ ගොස් සිටිනම් ධම්මං සරණං ගතාසි. ධර්මය සරණ ගොස් සිටිනම් සංඝං සරණං ගතාසි. සංගරුවන් සරණ ගොස් සිටිනම් නතේ ගමෙස්සන්ති අපායං. ඔව්හු අපායි නොයත්. පහාය මානුසං දේහං. මනුස්ස ශරීරයේ යම් මොහතක යම් නිමේෂයක අත්හරින්නේ වේද දේවකායා පරිපූර්ණසන්ති. එයා දෙව්ලොවේ උපදිනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ නිසා පින්වතුනි අපිට මේ ජීවිතේ මොනවා නොතිබුණත් ඔන්න ඔය ප්‍රබල හිත ඇති කරගන්න අවස්ථාවක් නැද්ද? හොඳට තියෙනවා. ඒ නිසා නැති දේවල් ගැන හිතන්න එපා. පුළුවන් දේ කරගන්න. ඒ පුළුවන් දේ තමයි තමන්ගේ හිත ඇතුලේ බලවත්ව තමන් සරණ පිහිටුව ගන්න එක. ඒ කාලේ හිටිය හැම මිනිස්සෙක් සැවැන්නුවර. ඒ මිනිසයා කාට හරි අතපාගෙන යන්නේ පිංගුතුනේ. ඒ මිනිසයාට සල්ලි නෑ. හිඟා කනවා. හිඟා කාගෙන යනකොට ඇතැම් ගෙවල් වලින් ගුටි කනවා. ඇතැම් මිනිස්සු කාර්ලා කියලා ගහනවා. මේ මිනිසයාට ඇඟට හරි වටින ඇඳුමක් නෑ. මේ මිනිසයා මොන හරි මේ වාජනයක් අරගෙන ඉල්ලගෙන යනවා. සමහරවිට මිනිස්සු කුණු විසි කරන තැන් වලින් ඇද ඇද කන්න නැතිනේ. කොහොම ජීවත් වුණා. මෙහෙම ජීවත් වෙච්ච මිනිසයා මැරිලා ගියා. දැන් මැරුණාට පස්සේ ওই වගේ මිනිස්සෙක් මැරුණාම කට්ටිය මේ මහා ලොකු ආදාහන උත්සව තියන්නේ නැද්ද? අනේ නෑ කවුරු හරි ඇදගෙන ගිහලා සෝනකට දාන්න නැති මෘත ශරීරෙනේ. මේ මිනිසයා ඔහොම මේ මනුස්ස ලෝකෙට සමුදුන්නා. ඒ සමුදීපු මිනිසයා මෙන්න දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. අනේ දෙවිවරුන්ට වඩා ආනුභාව සම්පන්නයි. අනේ දෙවිවරු පරද්දලා බබලනවා. දෙවිවරුන්ට මේක හිතා ගන්න බැරුව ගියා. දෙවිවරු ඊර්ෂ්‍යා කළා නෙමෙයි. දෙවිවරුන්ට හිතා ගන්න බැරුව ගියා. දෙවිවරු කතා වෙන්න පටන් ගත්තා මේ බලන්නකෝ මෙයා මේ හිඟා කගා හිටපු කෙනෙක්. මෙයා කොහොමද මෙච්චර උඩකට ආවේ? මෙයා කාටවත් දන් දෙන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. මෙහෙම කතා වෙ හිටියා. එතකොට
සක්දෙවිඳුත් එක්කිනවා. සක්දෙවිඳු පැමිණෙලා අර දෙවිවරුන්ට කියනවා හා දෙවිවරුනි ඔය දේව පුත්‍රයාට මොකුත් කියන්න එපා. ඔය දෙවියා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා හිටියේ. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි විදියට. එහෙනම් ඒකෙන් තේරෙනවා ඔහු සෝවාන්. කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ සරණක් තියෙනවා කියලා කියන්නේ ඔහු මඟපලලාභීනේ. ඔහු සෝවාන්. කිව්වා ධර්මයේ සරණ ගිහිල්ලා තියෙන කාටවත් හොල්ලන්න බැරි විදිහට. සංඝයා සරණ ගිහින් ඉන්නේ කාටවත් හොල්ලන්න බැරි විදිහට. ඒ නිසා මොකුත් කියන්න එපා කියලා. ඉතින් දෙවිවරු සතුටින් අනුමෝදන් වුණා. ඉතින් අපිත් මේ සියලු පුවත හොඳට හිතවල දරාගෙන සරණ සීලයේ තදට පිහිටන්න වෑයම් කරමු. සරණ සීලයේ තව තවත් තමන්ගේ ජීවිතයට ආරක්ෂා සැලසෙන ආකාරයෙන් තර කරගන්න උත්සාහවත් වෙමු. හොඳට බලවත්ව හදවතේ පිහිටාව ගමු අපි අපේ සරණ. මම්මගේ බුදුරජාණන් වහන්සේව ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ උතුම් සංගරුවන සරණ යනවා ජීවිතේ තියෙන තාක්. දිවි දෙවෙනි කරලා මං සරණ යනවා. ඔය තෙරුවන තමයි මගේ එකම සරණ. මගේ එකම පිහිට තෙරුවන. මගේ බිය රහිත වූ ෂේම ස්ථානයේ තෙරුවන. මට අභය ස්ථානයේ තෙරුවනමයි කියලා තදින් සරණ යන්න අපිට තෙරුවන් සරණේ පිහිටා අපේ ජීවිතවලට මේ දුර්ලභ මනුස්ස ජීවිතයට රැකවරණ හදාගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පින් සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සග්දෙවිදු ප්‍රධාන සතර වරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු ඒ සියලු දෙවියෝ අප හැම දෙනාම මෙහින් ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලැබූ කැනඩාවේ එඩ්මන්ටන් නුවර පදිංචි පින්වත් සහන් හේවාවඩුගේ මහත්මයා රජිතා වල්පොලගේ මහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව සැපයටමපත් වේවා. නික්මම් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අවුරුදු 18ක් සම්පූර්ණ වෙන මේ මාසේ 19 වෙනි දිනට අවුරුදු 18ක් සම්පූර්ණ වෙන රුසිත් හේවාවඩුගේ පුතාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ පුතාගේ උපන්දිනේ ඉතින් පුතාට අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. තමන්ගේ ජීවිතයට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මේ ඇසුරට ලැබේවා. පවිටන්ගේ ඇසුරට පුතාගේ ජීවිතේ කිසි කලෙකත් යොමු නොවේවා. ඒ පුතාට වගේම රන්දු හේවාවඩුගේ දුවටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසිලා ඒ දරුවන්ගේ ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කරන කියන අධ්‍යාපන කටයුතු ආදී බාධා වලින් තොරව සුවසේ සැනසෙල්ලේ සිදු කර ගන්නට ලැබේවා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් ශ්‍රාවක දුවක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිහිට ලබන්නට ඒ දරුවන්ට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේමයි පින්වතුනේ දැනට අසනීප තත්වයෙන් පසු වෙන හේවාවඩුගේ ඇල්බර්ට් පියාණන්ට අපි පින් අනුමෝදනා කරමු. මේ ධර්ම දානමේ පිනේ අනුහස රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණය සැලසිලා පියාණන්ට ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු. මధుරා මෑණියන්ට රත්නසේන සහ සුනීතා වල්පොලගේ යන ආදරණීය දෙමාපියන්ට පින් අනුමෝදන් වෙලා ඒ දෙමාපියන් නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා. අද ධර්ම දානයන් සිදු කළ කැනඩාවේ එඩ්මන්ටන් නුවර පදිංචි පින්වත් සහන් හේවාවඩුගේ මහත්මයා රජිතා වල්පොලගේ මහත්මිය ඒ අයගේ දරුවන් වන රුසිත් පුතා සහ රන්දු දියණිය පවුලේ සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා මේ සියලු පින් අනුමෝදන් වෙලා සැපේටමපත් වේවා. ඒ පින්වතුන්ලාට තමන් විදේශගතව ගෙවන ජීවිතේ
කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේම ගත කරන්න ලැබේවා. රැකිරක්ෂා දියුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ජීවිතයට යහපත පෙන්වා දෙන කලන මිතුරු ඇසුර පින්වතුන්ගේ ජීවිත වලින් කවදාවත් අහිමි නොවේවා. හොඳට කලන මිතුරු ඇසුරේ තව පින් කරගෙන තව තවත් ධර්මයේ හැසිරෙන්න පින්වතුන්ලාට වාසනා සම්පත්තිය ලැබේවා. අද ධර්ම දාන සිදු කළ ඔබට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටත් සියලු දෙනාට ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.